Right, our lesson is conjunctions. Remember, this lesson is for the students, those who are studying in advanced level 2021. අපි මේ කරන්න යන පාඩම 2021 A level. A level 2021 උසස් පෙළ 2021 කරන දරු දැරියන් සඳහා තමයි මේ පාඩම කරන්නේ. මගේ පන්තියට සහභාගී වුණු දරුවෝ දන්නවා අපි grammar lesson එක විදියට අන්තිමටම කරේ conjunctions කියන පාඩම. conjunctions කියන පාඩමේදී මම පටන් ගන්න දවසේම දරුවන්ට කියලා දුන්නා there are three types of conjunctions. conjunctions කිව්වේ සංධිපද. සංධිපද ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. there are three types of conjunctions. සංධිපද වර්ග තුනයි. coordinating conjunctions, subordinating conjunctions සහ correlative conjunctions කියලා. මම නැවත කියනවා. coordinating conjunctions, subordinating conjunctions සහ correlative conjunctions කියලා conjunctions වර්ග තුනයි. එතකොට දරුවා coordinating conjunctions නැවත කියනවා. coordinating conjunctions, subordinating conjunctions සහ correlative conjunctions කියලා සංධිපද වර්ග තුනයි. පුතාලට දූලට මේ දරුවන්ට මතක ඇති coordinating conjunctions කිව්වේ අපි නිතර භාවිතයට ගන්න. ඕක මේ ඇඩ්වාන්ස් ලෙවල් වලට විතරක් නෙවෙයි grade 3 වල grade 4 වල ඉඳන් අපි මේ ඉගෙන ගන්නවා. coordinating conjunctions කියලා මම ඔයාලට මතක තියාගන්න ලේසි ක්‍රමයක් ඉගෙනනවා මතක ඇති දරුවන්ට fan boys කියලා. fan boys කියන එක මම ඔයාලට විස්තරාත්මකව කිව්වොත් F කියන්නේ for, for අපි මේක activities පවා කරා දරුවෝ. A කියන්නේ and, no or no ඒක විශේෂ අවස්ථාවක්. අපි නිතර දකින්න නැති වචනයක් හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ B වලින් අදහස් කරන්නේ but but, O වලින් අදහස් කරේ or ho එහෙම නැත්නම් කියන එක. Y කියන්නේ yet, S කියන්නේ so. මම නැවත කියන්නම්. අපි conjunctions පාඩමේ coordinating conjunctions කියන පාඩම මේ වෙනකොට ඉගෙනගෙන ඉවරයි. නමුත් මේ මතක් කිරීමක් ඊළඟ step එකට යන්න කලින් coordinating conjunctions කිව්වේ fan boys වලට. fan boys කිව්වේ for and no but or yet so කියන අකුරු හතෙන් හැදෙන conjunctions වලට කිව්වේ coordinating conjunctions කියලා. වාක්‍ය දෙකක් එකිනෙකට සම්බන්ධ කරන්න තමයි ඔය යොදන්නේ. ඊට පස්සේ දරුවා අද අපිට පාඩම තියෙන්නේ. ඒ කියන්නේ coordinating conjunctions activities එක අපි ඉවර කරානේ. අද අපි යන්න හදන්නේ අලුත් පාඩම subordinating conjunctions කියන කොටසට. හොඳට අහන් ඉන්න. මේ පාඩම ගොඩාක් අමාරුයි. subordinating conjunctions කියලා කියන්නේ දරුවෝ subordinating conjunctions කියලා කියන්නේ මොනවා හරි දෙයකට හේතුව මොනවා හරි දෙයක් සිද්ධ වෙච්ච කාලය මොනවා හරි දෙයක් සංසන්දනාත්මකව කියනකොට යොදා ගන්නා එහෙම නැත්නම් මොනවා හරි දෙයක් කොන්දේසියක් මත කියනකොට යොදා ගන්නා එහෙමත් නැත්නම් පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කිරීමේදී යොදා ගන්නා සංධිපද වර්ගයක්. නැවත කිව්වොත් subordinating conjunctions කියලා කියන්නේ වාක්‍ය දෙකක් එකිනෙකට යා කරන්න තමයි conjunctions දාන්නේ කියන කොයි දරුවෝ හොඳටම දන්නෝ. connect කියන්නේ යා කරනවනේ. ඒකෙන් තමයි මේ conjunctions කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ coordinating conjunctions වල තියෙන විශේෂත්වය තමයි මොනවා හරි reason එකක් හේතුවක් කියන්න, ඒ වගේම condition මොනවා හරි කොන්දේසියක් ප්‍රකාශ කරන්න, ඒ වගේම time මොනවා හරි කාලයක් ප්‍රකාශ කරන්න, ඒ වගේම contradictory ideas පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරන්න, ඒ වගේම comparison සංසන්දනයක් ප්‍රකාශ කරන්න අපිට ඕන කරන පද විශේෂයක් තියෙනවා වාක්‍ය සම්බන්ධ කරන්න. ආන්නේ පදවලට කියන්නේ coordinating conjunctions කියලා. එතකොට දරුවෝ coordinating conjunctions වලින් කරන්නේ අර කලින් වගේමයි. අපි ඉගෙන ගත්තා සාමාන්‍යයෙන් වාක්‍යයක් ලිව්වට පස්සේ අපිට ඒ වාක්‍ය දෙකක් එකිනෙකට සම්බන්ධ කරනකොට කොටස් දෙකක් යටතේ වාක්‍ය දෙක සම්බන්ධ කරනවා. සමහර වාක්‍යවලට තනියෙන් ප්‍රකාශ කිරීමේ අදහස තියෙනවා. ඒ කියන්නේ තනියෙන් ඒ වාක්‍ය ලියලා තේරුම ගත්තත් අහන කෙනාට, කියවන කෙනාට, බලන කෙනාට පැහැදිලි තේරුමක් තියෙනවා. නමුත් සමහර වාක්‍ය කොටස් තියෙනවා තේරුමක් තියෙනවා නමුත් තේරුම පැහැදිලි නැහැ. මම දැන් උදාහරණයක් වශයෙන් දරුවන්ට මෙහෙම ලියන්නම්කෝ. I was
unable to. I was unable to go to school yesterday. I was unable to go to school yesterday කියන්නේ දරුවෝ මට ඊයේ පාසල් යන්න බැරි වුණා. දැන් ඔය දරුවන්ටත් මේ උගන්වන මටත් මේක අහන ඕන කෙනෙකුට තේරෙනවා මට ඊයේ ඉස්කෝලේ යන්න බැරි වුණා කිව්වහම ඒකේ පැහැදිලි තේරුමක් තියෙනවා. කවුරු හරි කෙනෙක් කියනවා මට ඊයේ ඉස්කෝලේ යන්න බැරි වුණා කියලා. පැහැදිලි තේරුමක් තියෙනවා. මේක පළවෙනි වාක්‍ය කියලා හිතන්නකෝ දරුවෝ. අපි දෙවෙනි වාක්‍ය ලියනවා I was ill. මං අසනීපෙන් හිටියා. I was ill. මං අසනීපෙන් හිටියා. ඔයාලා බලන්න I was unable to go to school yesterday කියන්නේ මට ඊයේ පාසල් යන්න බැරි වුණා. මට ඊයේ පාසල් යන්න බැරි වුණා කිව්වම ඒ වාක්‍ය වචන කීපයකින් හැදිලා තියෙනවා. අර්ථයක් තියෙනවා. අහන එක්කෙනාටත් කියන එක්කෙනාටත් බලන එක්කෙනාටත් බොහොම පැහැදිලි ඒ අර්ථය. නමුත් බලන්න දරුවෝ දෙවෙනි වාක්‍ය I was ill. මං අසනීපෙන් හිටියා. අසනීපෙන් හිටියා. ඒක කිව්ව එතනින් ඉවර නෑ වගේ නිකන් තව කට්ටියට මොනවා හරි ප්‍රශ්න අහන්න හිතෙනවා. ඉස්කෝලේට ගියේ නෑ කිව්වම ඔක සාමාන්‍යයි. නමුත් අසනීපෙන් හිටියා. අවසානයක් නැති වාක්‍යයක් වගේ. ඒක නිසා මෙන්න මෙවැනි වාක්‍ය වර්ග දෙකක් තියෙනවා. අපි මේ වගේ පැහැදිලි අර්ථයක් තියෙන තනිව යොදන්න පුළුවන් වාක්‍ය වලට නමක් දුන්න දරුවන්ට මතක ඇති independent clause කියලා. මම දරුවන්ට කියලා දුන්නා ඉන්ඩිපෙන්ඩන්ට්. දැන් ලංකාව ඉන්ඩිපෙන්ඩන්ට් කන්ට්‍රි එකක් නේ. නිදහස් රාජ්‍යයක්. නිදහස්. ලංකාව නිදහස්. කාටවත් යටත් නැහැ. නමුත් ලංකාව 1948 පෙබරවාරි 4 වෙනිදාට කලින් අපි බ්‍රිතාන්‍යයන්ගේ කොලනි එකක් යටත් විච දෙයක් වෙලා හිටියේ. කියන්නේ අපි යාළ යටතේ තමයි පාලනය වුණේ. අපිට ස්වාධීනත්වය කියන එකක් තිබුණේ නැහැ. අපි යාළගෙන් යැපුණා. දැන් ඔය දරුවෝ මම පාඩම් පටන් ගන්න මුල්ම දවසේ කිව්වනේ ඔයාලට මේ උගන්වන ගුරුවරයා ඉන්ඩිපෙන්ඩන්ට්. මම මහන්සි වෙලා හම්බ කරනවා, මම සල්ලි හම්බ කරනවා, මගේ වියදම් ටික මම දරා ගන්නවා. ඒකට මං කාගෙන්වත් ඉල්ලන්නේ නැහනේ. මං ස්වාධීනයි. මං ඉන්ඩිපෙන්ඩන්ට්. නමුත් ඔය මගෙන් ඉගෙන ගන්න දරුවෝ ටික හැමෝම අම්මා තාත්තගෙන් යැපෙන අයනේ. ඔය දරුවෝ හම්බ කරන්නේ නැහනේ. ඔයාලට කන්න, බොන්න, අඳින්න, අනිකුත් මූලික අවශ්‍යතා සපුරා ගන්න අම්මා තාත්තගෙන් තමයි සියල්ල ගන්නෙ. ඕගොල්ලෝ එතකොට ඩිපෙන්ඩන්ට්ලා යැපෙන අය. යැපෙන අය. ඔයාලා ස්වාධීන නෑ. ඔයාලා කාගෙන් හරි යැපෙනවා. අන්න එහෙනම් මේ වාක්‍යයට කිසිම අවුලක් නැතුව නිදහසේ යොදන්න පුළුවන් නිසා අපි මෙවැනි වාක්‍ය වලට කියනවා ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් කියලා. නමුත් මේකේ පැහැදිලි අර්ථයක් නැහැ දරුවෝ. තේරුමක් තියුණාට අර්ථය පැහැදිලි නැහැ. ආන්න ඒ වගේ වාක්‍ය වලට කියන්නේ ඩිපෙන්ඩන්ට් ක්ලෝස් කියලා. එතකොට පළවෙනි වාක්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකක්, දෙවෙනි වාක්‍ය ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකක්. මේ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකට මම තව නමක් ඉගැන්නුවා. ඒ දරුවන්ට මතක ඇති මේන් ක්ලෝස් කියලා. ඔය පුතාලට දුලට පැහැදිලි මේන් කියන්නේ ප්‍රධානනේ. එතනින්ම තේරෙනවා ප්‍රධාන කොටස මේන් ක්ලෝස්. ඊට පස්සේ මේ වගේ මේ ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකකට තව නමක් කියනවා සබෝඩිනේට් ක්ලෝස් කියලා. උපකොටස. එතකොට අපිට ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් හෙවත් මේන් ක්ලෝස් කියන එකත් ඩිපෙන්ඩන්ට් ක්ලෝස් කියන එක හෙවත් සබෝඩිනේට් ක්ලෝස් කියන එකත් එකිනෙකට ජොයින් කරන්න, කනෙක්ට් කරන්න, ලින්ක් කරන්න, කම්බයින් කරන්න, යා කරන්න, හා කරන්න, සම්බන්ධ කරන්න, මූට්ටු කරන්න, පූට්ටු කරන්න මොනවා හරි වචන වර්ගයක් ඕන වෙනවා. මම මෙහෙම ගන්නම්කෝ. මේ තියෙන්නේ එක්තරා පාරක්. මේ වමෙන් එන පාර කියලා මම දැන් ඔයාලට තේරුම් කර ගැනීම සඳහා කියන්නම්කෝ. මේ තියෙන්නේ තවත් පාරක්. මේ දකුණෙන් එන පාර. එකම පාර. මේ පාර එන්නේ වමෙන්, මේ පාර එන්නේ දකුණෙන්. නමුත් දරුවා ඔබ්ස්ටකල් එකක්, බාධකයක් තියෙනවා මෙතන. මොකද්ද බාධකය? මෙතන යටින් ගඟක් ගලාගෙන බහිනවා. මෙතන යටින් ගඟක් ගලාගෙන බහිනවා. දැන් පාරවල් දෙකට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. මේ වමෙන් ආපු පාර, මේ දකුණෙන් ආපු පාර. මම වම් පාරට කියන්නම්කෝ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් කියලා. එහෙම නැත්නම් මම මේකට මේන් ක්ලෝස් කියලා කියන්නම්කෝ. දකුණෙන් ආපු පාරට මම දෙන්නම්කෝ ඩිපෙන්ඩන්ට් ක්ලෝස් කියන නම. එහෙම නැත්නම් සබෝඩිනේට් ක්ලෝස් කියන නම දෙන්නම්කෝ. වම් පැත්තෙන් ආපු පාර ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් හෙවත් මේන් ක්ලෝස්. දකුණු පැත්තෙන් ආපු පාර ඩිපෙන්ඩන්ට් ක්ලෝස් හෙවත් සබෝඩිනේට් ක්ලෝස්. දැන් මේ පාරවල් දෙක එකතු කරන්න විදියක් නැහැ. මොකද ලොකු ගඟක් ගලාගෙන බහිනවා. අපිට පුළුවන් මේ පාරවල් දෙක එකතු කරන්න සපෝට් එකක් දෙන්න. මොකක් ඉදි කළාද?
පාලමක් ඉදි කළා. අන්න එහෙනම් මේ පාරවල් දෙක වම් පාරත් දකුණ පාරත් ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකයි ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකයි මේන් ක්ලෝස් එකයි සබෝඩිනේට් ක්ලෝස් එකයි එකිනෙකට එකතු කරන්න අපි පාලමක් දැම්මා. හරිනේ පාරවල් දෙක එකතු කරන්න පාලමක් දැම්මා. ආන්න එහෙනම් අපිට පුළුවන් මේ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකයි ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකයි මේන් ක්ලෝස් එකයි සබෝඩිනේට් ක්ලෝස් එකයි එකිනෙකට කනෙක්ට් කරන්න ජොයින් කරන්න ලින්ක් කරන්න පාලමක් දාන්න. වචනයක් දාන්න. කනෙක්ටර් එකක් දාන්න. අපි දානවා මෙතෙන්ට because කියන වචනේ. BECAUSE because කියන වචනේ දානවා. දැන් බලන්න පැහැදිලි තේරුමක් තියෙද කියලා. I was unable to go to school yesterday because I was ill. I was unable to go to school yesterday because I was ill. මට ඊයේ ඉස්කෝලේ යන්න බැරි වුණා මං අසනීපෙන් හිටපු නිසා. බොහොම ලස්සන හැඩ වාක්‍යයක් හැදුනා. බලන්න දරුවෝ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකයි ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකයි එකතු වෙලා හැඩ වාක්‍යයක් හැදුන හැටි. I was unable to go to school yesterday. මට ඊයේ ඉස්කෝලේ යන්න බැරි වුණේ because I was ill. මං අසනීපෙන් හිටිය නිසා. අන්න එහෙනම් මේ because කියන එක තමයි අපේ මේ පාරවල් දෙක සම්බන්ධ කරපු පාලම. එතකොට අපේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් කියන වාක්‍යය ඩිපෙන්ඩන්ට් ක්ලෝස් කියන එකත් සම්බන්ධ කරන අපිට උදව් වුණ වචනේ තමයි conjunction එක තමයි because මේන්න මේ වගේ වචන වලට කියන්නේ subordinating conjunctions කියලා. හරිනේ? subordinating conjunctions කියලා. මේ වෙලාවේ අපි මේ පාරවල් දෙක මේ වාක්‍ය දෙක සම්බන්ධ කරගන්න යොදාගත්තේ because කියන subordinating conjunction එක. ඔය වගේ වාක්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් සහ ඩිපෙන්ඩන්ට් ක්ලෝසස් සම්බන්ධ කරන subordinating conjunctions ගොඩාක් තියෙනවා. ඒ ටික තමයි මේ පාඩමේදී ඉගෙන ගන්න යන්නේ. තවත් එක පියවරක් ඉගෙනගෙන අපි නෝට් එකට යන්න දරුවෝ. ඒ තමයි දැන් පුතාලා දුවලා දන්නවා I was unable to go to school yesterday කියන එකට මම නම දුන්නනේ independent clause කියලා දැන් චුට්ටකට කලින්. ඒ වගේම I was ill කියන එකට මම නම දුන්නනේ dependent clause කියලා මීට කලින්. දැන් පුතේ I was unable to go to school yesterday කියන එකත් I was ill කියන වාක්‍ය දෙකත් එකතු කරානේ because කියන එක දාලා. because කියන එක දාලා. එතකොට මේ වාක්‍ය දෙක because හෙවත් subordinating conjunction එක දාලා එකතු වුණාට පස්සේ මේ වාක්‍යයට කියන්නේ තව නමක්. එතකොට මේකට independent clause කියලාවත් එහෙම නැත්නම් subordinate clause කියලාවත් කියන්නේ මේ මුළු වාක්‍යයටම subordinating conjunction එක දාලා හැදුණු මුළු වාක්‍යයටම අපිට පොදු නමක් කියන්න පුළුවන්. ඒ තමයි complex sentence. complex sentence සංකීර්ණ වාක්‍යයක්. කලින් තනියෙන් හිටිය independent clause එකක් විදියට කලින් තනියෙන් හිටියා main clause එකක් විදියට කලින් තනියෙන් හිටියා dependent clause එකක් විදියට කලින් තනියෙන් හිටියා subordinate clause එකක් විදියට. එතකොට මේ independent clause එකයි dependent clause එකයි main clause එකයි subordinate clause එකයි දෙක එකිනෙකට connect වෙලා join වෙලා link වෙලා combine වෙලා යා වෙලා හා වෙලා සම්බන්ධ වෙලා මූට්ටු වෙලා පූට්ටු වෙලා අලුත්ම වාක්‍යයක් හැදුනා. ඒ මුළු වාක්‍යයටම කියන්නේ complex sentence එකක් කියලා. එතකොට මේ I was unable to go to school yesterday because I was ill කියන මුළු වාක්‍යයටම කියන පොදු නම තමයි මොකද්ද? complex sentence එකක්. එහෙනම් දැන් ඔය දරුවෝ දන්නෝ complex sentence එකක් හැදෙන්නේ මොන කට්ටියක එකතු වෙන්ද කියලා. complex sentence කියලා කියන්න නම් මොනවා හරි වාක්‍යයකට complex sentence කියලා කියන්න නම් මොනවා හරි වාක්‍යයට ඒ වාක්‍යයේ independent clause එකක් තියෙන්න ඕන, dependent clause එකක් තියෙන්න ඕන. ඒ වගේම subordinating conjunction එකක් දාලා ඒක connect වෙලා, join වෙලා, link වෙලා, combine වෙලා, සම්බන්ධ වෙලා, යා වෙලා, හා වෙලා, මූට්ටු වෙලා, පූට්ටු වෙලා තියෙන්න ඕන. ඒ මුළු වාක්‍යයටම කියන්නේ complex sentence එකක් කියලා. හරිනේ? අපි දැන් ආගේ conjunctions tute එකේ page 9 පිටු අංක 9 හරවගෙන ලියමු මෙන්න මෙහෙම. date එක දාගන්න. page 9 conjunctions part 2 කියලා තියෙනවා. ඉස්සෙල්ලා බලා ගන්න. මම කියපු ටික තමයි තියෙන්නේ දරුවෝ, අලුත් දෙයක් නෑ. subordinating conjunctions. A subordinating conjunction is used to link. මම කියවනේ link කියන්නේ connect, සම්බන්ධ කරන්න. A subordinating conjunction is used to link a subordinate clause or dependent clause to the main clause or independent clause. ලියා ගන්න තේරුම. වාක්‍යවල
ප්‍රධාන කොටස. වාක්‍යවල ප්‍රධාන කොටස. වරහන් ඇතුළේ දරුවෝ ඉංග්‍රීසි වලින් නම් දෙක ලියා ගමු. බලාගෙන ලියන්න. main clause උඩ තියෙනවනේ මට ස්පෙලින් දෙන්න දෙයක් නෑනේ. වාක්‍යවල ප්‍රධාන කොටස main clause වහන්න එපා වරහන ඇලයිරක්. independent clause ඔය දෙකම එකයි. වාක්‍යවල ප්‍රධාන කොටස එහෙම නැත්නම් main clause independent clause සහ උපකොටස වරහන් ඇතුලේ අර වගේම ලියමු. subordinate clause ඇලයිරක් ගහලා dependent clause උපකොටස subordinate clause independent clause subordinate clause dependent clause වරහන වහන්න. එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා යොදන පද එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා යොදන පද එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා යොදන පද මාතෘකාව දිහා බලන් ලියන්න දරුවා. subordinating conjunctions ලෙස හඳුන්වයි. subordinating conjunctions ලෙස හඳුන්වයි. subordinating conjunctions ලෙස හඳුන්වයි. subordinating conjunctions ලෙස හඳුන්වයි. Let's look at the example given. දීප උදාහරණය බලන්න දරුවා. I was unable to go to school yesterday. මට ඊ ඉස්කෝලේ යන්න බැරි වුණා. මම කලින් බෝඩ් එකේ ලිව්වා වගේ. ඔක main clause නැත්නම් independent clause. I was ill මං අසනීපෙන් හිටියා. subordinate clause එහෙම නැත්නම් මොකක්ද ඔකට කිව්වේ? subordinate clause dependent clause. දැන් ওই දෙක එකතු වෙලා තියෙන හැටි බලන්න. I was unable to go to school yesterday because I was ill. අන්න එහෙනම් because කියන subordinating conjunction එක දාලා තමයි ওই වාක්‍ය දෙක එකතු කරලා තියෙන්නේ. ඒකට because කියනකට ඉරක් හෝ ඉතලයක් ගහලා ලියා ගන්න. ලියන්න එපා. ලියලා තියනවා, print කරලා තියනවා. because වලට ඉතලයක් දාගන්න subordinating conjunction. දැන් අපි තව පියවරක් ඉස්සරහට යන්න මම කිව්වා අර complex sentence කියලා. අන්න ඒක ගැන කියලා තියන චුට්ටක් බලමු. When a sentence has an independent clause or main clause and at least one dependent clause, it is known as a complex sentence. In a complex sentence, the role of the subordinating conjunction and the dependent clause is to create a time, a reason, a condition, or contradiction or a comparison for the main clause. The subordinating conjunction provides the bridge between the main clause and the dependent clause. චුට්ටක් ආයෙත් බලමු දරුවෝ. When a sentence has an independent clause or main clause and at least one dependent clause, it is known as a complex sentence. In a complex sentence, the role of the subordinating conjunction and the dependent clause is to create a time, a reason, a condition, or a contradiction, or a comparison for the main clause. The subordinating conjunction provides the bridge between the main clause and the independent and the dependent clause. The subordinating conjunction provides the bridge between the main clause and the dependent clause. විස්තරය ලියා ගන්න. මම ඊට පස්සේ පැහැදිලි කිරීම කරන්නම්. sorry. වාක්‍යක independent clause සමග වාක්‍යක independent clause සමග ඒ කියන්නේ දරුවෝ ප්‍රධාන කොටස හොඳද? main clause වාක්‍යක independent clause සමග dependent clause උපකොටස dependent clause එකිනෙකට සම්බන්ධ කිරීමට වාක්‍යක independent clause සමග dependent clause එකිනෙකට සම්බන්ධ කිරීමට යොදා ගන්නා පද subordinating conjunctions way. Look at the topic and write down. උඩ මුදුනේම මාතෘකාව තියෙනවා.
subordinating conjunctions way. එලෙස සෑදෙන අලුත් වාක්‍ය මතකයිනේ independent clause එකයි dependent clause එකයි subordinating conjunction එකක් එකතු වෙලා හැදෙන අලුත් වාක්‍ය එලෙස සෑදෙන අලුත් වාක්‍ය හඳුන්වන්නේ උඩ විස්තරේ දෙවනි පේලියේ තියෙනවා මම මේ කියන වචන inverted commas ඇතුළේ ලියන්න complex sentences අගට එකක් දාන්න complex sentences ලෙසයි එලෙස සෑදෙන අලුත් වාක්‍ය හඳුන්වන්නේ complex sentences ලෙසයි මෙලෙස subordinating conjunctions යෙදීමෙන් මෙලෙස subordinating conjunctions යෙදීමෙන් මෙලෙස subordinating conjunctions යෙදීමෙන් වාක්‍ය දෙකක් එකිනෙකට සම්බන්ධ කරන්න subordinating conjunctions දාන්නේ ඇයි කියන එක තමයි මේ කියලා දෙන්න යන්නේ මෙලෙස subordinating conjunctions යෙදීමෙන් within inverted commas ඇතුළේ ලියන්න කාලය කමා හේතුව reason කියලා කිව්වේ කමා කොන්දේසිය condition කිව්වේ කොන්දේසිය කමා පරස්පර විරෝධී බව contradiction කියලා කිව්වේ පරස්පර විරෝධී බව සහ comparison සංසන්දනය close inverted commas සම්බන්ධ කොටස් සංසන්දනය සම්බන්ධ කොටස් එකිනෙකට සම්බන්ධ කළ හැක අපි දැන් ඉගෙන ගමු දරුවෝ අපිට සිලබස් එකට ඕන කරන නිතර ජීවිතේ ඉංග්‍රීසි කතා කරනකොට ලියනකොට ඕන වෙන subordinating conjunctions කීපයක් දැනට තේරුම ලියාගන්න ඉස්සරහට activities එක්ක අපි මේවා කරනවා here කියන්නේ මෙන්න තියෙනවා some common බහුලව යෙදෙන පොදුවේ යෙදෙන subordinating conjunctions එතන full stop එතනින් පස්සේ මොනවා හරි ලියවිලා තියෙනවා නම් තනියෙන් කපන්න here are some common මෙන්න තියෙනවා බහුලව යොදා ගන්නා සුලභව පොදුවේ යොදා ගන්නා subordinating conjunctions තේරුම ලියනවා නම් හොඳයි දරුවෝ මම කියවනේ subordinating conjunctions වලින් reason එක contradictory ideas ඊට පස්සේ condition time අර හේතුව පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරන්න ඊළඟට සංසන්දනය කාලය ගැන කියන්න ඕන වෙනවා කියලා මේ ඒවට බෙදලා තියෙන්නේ හොඳේ ඔයාලා බලන්න පළවෙනි එකේ අන්තිමටම තියෙන reason හේතුව කොටුව ඇතුලේ පළවෙනි එකේ අන්තිමටම තියෙන reason හේතුව මෙන්න හේතුව සඳහන් කරන්න වාක්‍ය සම්බන්ධ කරන්න අපිට ඕන වෙන conjunctions ටික ওই ටිකේම තේරුම එක නිසා එක තැනක විතරක් තේරුම ලියාගත්තාම ඇති දරුවෝ හොඳේ because as since because of owing to due to ඔය ටිකේම තේරුම එකයි or reason හේතුව සඳහන් කරන්න අපිට ඕන වෙන conjunctions ඔය ටිකේම තේරුම because as since because of owing to due to එක තැනක විතරක් ලියන්න නිසා බැවින් හේතුවෙන් because as since owing to due to because of නිසා බැවින් හේතුවෙන් ඊළඟට contradictory ideas පරස්පර විරෝධී අදහස් යා කරන්න අපිට උදව් වෙන conjunctions කීපයක් තියෙනවා පරස්පර විරෝධී අදහස් ඒව තමයි ඕකෙත් එක තැනක තේරුම ලියුවහම ඇති though although even though උනත් නමුත් එහෙත් ඒ උනාට though although even though contradictory ideas උනත් නමුත් එහෙත් ඒ උනාට though although even though උනත් නමුත් එහෙත් ඒ උනාට ඊළඟට පුතේ condition කොන්දේසි පනවන්නේ ඔයා මෙතන වාඩි වුණොත් මමත් වාඩි වෙනවා ඔයා අපේ ගෙදර ආවොත් මමත් එනවා ඔයා මට ඒ ගැන කිව්වොත් මම ඔයාට මේ රහස හෙලි කරනවා අර කොන්දේසියක් දානවා කිව්වොත් තමයි හෙලි කරන්නේ වාඩි වුණොත් තමයි වාඩි වෙන්නේ ඒවා condition අන්න ඒ වගේ condition තියෙන ඒවා කීපයක් තියෙනවා if even if unless ඕකේ නම් පුතේ වෙන වෙනම ලියන්න if සහ even if නම් දෙක එකට ලියුවට කමන්නේ නම් what hot sot not nam what hot sot not nam what
hot, sot, not. if ආවොත් බැන්නොත් වැස්සොත් ආවනම් කෑවනම්. හැබැයි unless වල තේරුම වෙනස්. unless කියන්නේ නැත්නම්, unless කියන්නේ නැත්නම්. ඔය ඔක්කොම condition. ඊළඟට time කාලය හඟවන පද till until දෙකේම තේරුම එකයි. තුරු තෙක්කම්. till until තුරු තෙක්කම්. එනතුරු යනතුරු එනකම් යනකම්. ඊළඟට while අතරතුරේදී when විට කමා කොට කමා හම when විට කොටහම එන විට යන විට එනකොට ආවහම විට කොටහම after පසුව before පෙර කලින් after පසුව ඔක්කොම time කාලය හඟවන පද. අන්තිම එක as long as තාක්කල් තුරාවට as long as you love me ඔබ මට ආදරය කරන තාක්කල් තුරාවට as long as තාක්කල් තුරාවට as soon as විගස කමා ගමන්ම as soon as විගස ගමන්ම we will be able to discuss one by one in future අපිට අනාගතයේදී නොබෝ දිනකින් අපිට මේවා එකින් එක වාක්‍ය සම්බන්ධ කරගන්න යොදා ගන්න හැටි ඉගෙන ගන්න පුළුවන්. හරිනේ? නැවත බලන්න කරපු ටික. එතකොට යම් අදහසක් ඒ වේවාලට subordinating conjunctions ගැන.